pH අගේ භාවිතා කරලා ඔයාට OH- සාන්ද්‍රණය හොයා ගන්න පුළුවන්. දැනට මම ඒක හොයලා දෙන්නම්. මොකද ඒක මේ ඔයා හොයන්න දන්නේ නැහැ. ඒක තියෙන ඉස්සරහා පාඩම. උදාහරණ එකයි පාඩම් එකින් එකට සම්බන්ධ වෙලා තියෙන්නේ. එතකොට අපිට එක පාඩමක් දැනගත්ත කියලා සමහරලාට ප්‍රශ්න කරන්න බැරි වෙන්න පුළුවන්. එතකොට pH අගය 12යි කියලා කියන්නේ pH 12යි කියලා කියන්නේ ඒ ද්‍රාවණය ඇතුලේ OH- වැඩි. එයා 10 රින 2යි. 0.001යි. pH 12යි කියන්නේ ඔන්න ඕක. pH 13යි කියලා කියන්නේ 10 රින 1යි. ඒක හිතන්න එපා. හිතන්න එපා කියන්නේ හිතන්න එපා හින්දා. හරි ඒක හිතන්න යන්න එපා. ඒක දීලා තියනවා කියලා හිතන්න. ඒතර යම්කිසි ද්‍රාවණයක pH එකේ 12යි නම් OH- දැනට ගමු අපි 10 රින 2යි. pH එකේ 13යි නම් ඒකේ OH- සාන්ද්‍රණය 10 රින 1යි. ඒ කියන්නේ ඔය වගුව නැවත ගහගත්තා නම් ClO2 ක්ලෝරින් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 0.6යි. OH- සාන්ද්‍රණය මෙතන එනවා 0.1ක්. මෙහා 0.02ක් කෙනකොට මෙහා 0.01යි. මෙහා 0.02ක් කෙනකොට මෙහා එනවා 0.1යි. ඊට පස්සේ මෙතන සීඝ්‍රතාවය දීලා තියෙනවා. 0.02යි 0.02යි 5යි. එතන 0.02යි 4යි. ඔන්න ඔය විදිහට වගුව පොඩ්ඩක් නැවත හදාගන්න. ඔයාලා දන්නේ නැහැ pH දීපුවාම ඒකෙන් OH- හොයන්න. ඒතර මේ විදිහට වගුව දුන්නා කියලා හිතාගන්න. දැන් ගැටලුවක් තියෙනවා මොකුත් අහන්නකෝ. ප්‍රතික්‍රියාව දීලා තුලිත කරලා තියෙනවා. හැබැයි මේක මූලික ප්‍රතික්‍රියාවක් නෙමෙයි. ඒ හින්දා අපි පෙළ දාන්නේ නැහැ. ඔන්න දැන් මම ගාන හදන්න පටන් ගන්නවා. මේ විදිහට වගුව අලුතෙන් හදාගත්තා. ClO2ට සාපේක්ෂව සහ OH- ට සාපේක්ෂව ප්‍රතික්‍රියාවේ පෙළ ගණනය කරන්න. ඔයාලට තියෙන ප්‍රතික්‍රියාව තමයි ClO2 OH- දෙකයි මෙතන ClO3 ධන ජලය. එහෙනම් මට මේ ප්‍රතික්‍රියාවේ පෙළ මං හිතන්නම් මෙයාට සාපේක්ෂව m මෙයාට සාපේක්ෂව n කියලා. හරි. එතකොට මට මේකේ ශීඝ්‍රතා සමීකරණය ලියන්න පුළුවන් R සමානයි k වතාවක් ClO2 m OH- n කියලා. ලේසි ගාන. ඉච්චර ලොකු අමාරුවක් නැහැ. මේක හදාගත්තාම ඉච්චර අමාරුවක් නැහැ. මට ඒක ගණන් කියන්නේ ඔයාලට මේක බෑ. ඒක තව ඉස්සරහට තියෙන්නේ. රයිට්? ඒක තව ඉස්සරහට තියෙන්නේ. එතකොට දැන් මේකට අපි දාමු ආදේශ කරමු. ශීඝ්‍රතාවය 0.02යි k මෙතන ClO2 කියලා කියන්නේ 0.6යි m OH- කියන්නේ 0.1යි n මේක 0.2යි k 0.02යි මේක 0.01යි n මේක 0.02යි sorry මෙතන වැරදිලා ශීඝ්‍රතාවයනේ 0.02යි 5යි එතන 0.02යි 4යි k 0.02යි මෙතන 0.01යි ඔන්න ඔය විදිහට ඔයාට ශීඝ්‍රතා සමීකරණ ටික එනවා. හරිද? ඕක හරිනේ. ඕක ඕන කෙනෙකුට දැන් පුළුවන් මේ වෙනකොට කරගන්න.
පැහැදිලිද? ශීඝ්‍රතාවයේ පැටලෙයි ඈ. දැන් ඊට පස්සේ මේක 1 2 3 කියලා නම් කරමු. 1 2 3. මෙතන ඔයා අංකේ දාගන්න ඕනේ. අංකය ඇවිල්ලා මේක B 6 B වල 1. ඒතකොට ඔයා මෙන්න මෙතන 6 B වල 1 හදන විදිය තමයි මේ 6 B වල 1. එතකොට මේ 1යි 2යි බෙදමු. එතකොට මේක කැපිලා යනවා කියලා තේරෙනවනේ. 1 බෙදමු 2කින්. එතකොට 0.02යි 2 බෙදනවා 0.02යි 5න් k 0.06 m 0.01 m k 0.2 m 0.1 n දැන් මේකට මේක කැපෙනවා. මේකට මේක කැපෙනවා. ඈ එතකොට මෙතන බෙදමු කීයක් වෙනවද? මෙතන 220 10න් වැඩි කරොත් 2.5 එන්නේ. 22 220 බෙදීම 25 කියලා ගත්තා. 220 බෙදීම 25. මෙතන m එකයිනේ. ඒ නිසා 0.6 0.2ේම m වෙනි බලය කියලා ගත්තා. මෙතන සුළු කරපුවාම මෙතන එනවා 8යි 20ක 8යි 8.8යි මෙතන එනවා 3 බෙදීම 2ක් 3 බෙදී 3යි m. එතන හරි ගැටලුවක් නේ. දැන් හරියටම මේ 3 වර්ගයක්වත් එහෙ වෙන්නේ නැහැ. නමුත් 8.8 ආසන්නව 9ට සමානයි කියලා ගත්තා. එතකොට 3 m වෙනි බලය සමානයි 9යි නම් 9 කියන්නේ 3 වර්ගය නම් එහෙනම් m සමානයි 2යි. ඒ කියන්නේ CLO 2ට සාපේක්ෂව පෙළ 2යි. CLO 2ට සාපේක්ෂව පෙළ 2යි. ඊට පස්සේ මෙන්න මේ දෙක බෙදන්න. මේ දෙක බෙදන්න. එතකොට මෙන්න මේක කැපිලා යනවානේ. මේක 10 කියලා. ඒ කියන්නේ දෙක බෙදන්න 3. දෙක නෙමෙයි 3 බෙදන්නකො දෙකෙන් එතකොට ලේසි. 3 දෙකෙන් බෙදන්න. බෙදලා ඔයාට ඊළඟට බෙද හොයා ගන්න පුළුවන්. ඔව් බෙදමු. බෙදන්න. 3 දෙකෙන් බෙදන්න. කොහොමද දෙන්නේ? 3 දෙකෙන් මෙතන 0.02යි 4 උඩ මෙතන 0.02යි 5 මෙතන අද කියන්නේ දශම එකේ කැපිලා නේම හරිනේ දශම බිංදුවයි එකේ එතකොට මෙතන පුතේ එනවා 9.6ක් විතර නේ 240 බෙදීම 25 225ට 9යි පහලවක් ඉතුරුයි 150ට 6යි 9.6යි මෙතන එනවා දශම එක දශම බිංදුවයි එකෙන් බෙදුවාම 10යි m ආසන්නව 9.6 මට ගන්න පුළුවන් 1යි 10යි කියන්නේ 10 සමානයි 10 m එහෙනම් මට ගන්න පුළුවන් n සමානයි 1යි කියන්නේ එතකොට මෙතන එකකට සාපේක්ෂව පෙළ දෙකක් වෙනවා අනිකට සාපේක්ෂව පෙළ එකක් වෙනවා ප්‍රතික්‍රියාව අහලා නැහැ පෙළ හොයන්න විතරයි කියන්නේ ශීඝ්‍රතා සමීකරණයේ ලියුවොත් එහෙම r සමානයි k වතාවක් ClO2 වල සාන්ද්‍රණයේ වර්ගය OH- සාන්ද්‍රණයේ පළවෙනි බලය කියලා ඔයාලට සමීකරණේ ලියා ගන්න පුළුවන් අදපු නැති කෙනෙක් ඉන්නවා නම් බලන්න හදාගන්න අදපු නැති කෙනෙක් ඉන්නවා නම් එතකොට මේ ආසන්නව ගන්න පුළුවන්ද එහෙම? ඔව් ළඟනේ යන්නේ දැන් වෙන විකල්පයකුත් නැහැ නේ මෙතන. ප්‍රැක්ටිකල් එකක් කරනකොට දෝෂයක් වෙන්න පුළුවන් නේ. ඔයාලට පේනවනේ නිකන් මේක හරියනවා කියලා නේද? ඔව්. ඒ කියන්නේ ආවට ගියාට නෙමෙයි මම ගත්තේ. මේක ගත්තාම එනවනේ තුනේ වර්ගයක්. නැත්නම් වට යන්නේ නැහැ. ඒවනේ. ඔව්.
ඒක අරක් ගැන හිතන්න එපා. pH එකෙන් කොහොමද OH එව්වේ කියන එක හිතන්න එපා. ඒක තාම නෑ. ඔන්න මුල් කොටස ඉවරයි. ඒක ලේසිම කොටසක්. මුල් කොටස. හරිද? ඉක්මන් කරමු. තේරුම් නැත්නම් අහන්න. මෙතන ඔයාලා හරියට බෙදන්න මට ඉඩ නැති හින්දා මම සමීකරණ එහෙම පිටිප ලියුවේ නෑ. එක වගේ පද කැපිලා යනවා. සුළු කරන එක දිහා පොඩ්ඩක් බලන්න. බොහොම ලේසි ගානක්. හරිද? ඊළඟට කියනවා ඔන්න ඔය විදිහට පෙළෙනවා උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් වැඩි කරනවා. එතකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට මොකද වෙන්නේ? පෙරට මොකද වෙන්නේ කියලා අහනවා. කියන්නේ මේ ශීඝ්‍රතා සමීකරණයට මොකද වෙන්නේ? මේක එන්නේ යාන්ත්‍රණය මත. ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය මත තමයි වෙන්නේ. හරි? එතකොට උෂ්ණත්වය වැඩි කරපුවාම අපි දන්නවා අංශුන්ගේ ජාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට සක්‍රීය ශක්තිය ඉක්මවන ලද හේතු වන්නේ නේද? හේතු වන්නේ පුරෝගතනය කරන්නේ. ඒකට හේතු කියන්න ඕනේ. උෂ්ණත්වය වැඩි කරනකොට අංශුන්ගේ ජාලක ශක්තිය වැඩි වෙලා සක්‍රීය ශක්තිය ඉක්මවන ලද අංශු ප්‍රමාණය වැඩි වෙලා ඒවා අතර උචිත දිශාවට සිදුවන ගැටුම් සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට ශීඝ්‍රතාවය වැඩි වෙනවා. සාමාන්‍යයෙන් උෂ්ණත්වය සෙල්සියස් අංශක 10ක් විතර වැඩි කරපුවාම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දෙගුණයක් විතර වෙනවා කියලා එහෙම වෙන ඒවා තියෙනවා එහෙම නැති ඒවා තියෙනවා දෙගුණයක් විතර වෙනවා කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා. සෑම සෙල්සියස් අංශක 10කටම වාගේ උෂ්ණත්වය මේ සෙල්සියස් අංශක 10කට ශීඝ්‍රතාවය දෙගුණයක් විතර වෙනවා කියලා හොයාගෙන තියෙනවා. කොහොමද ඒක කියන්නේ? උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් වැඩි කරපුවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දෙගුණයක් පමණ වෙනවා. ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය දෙගුණයක් වෙනවා. දෙගුණයක් පමණ වෙනවා. හේතුව උෂ්ණත්වය වැඩි කරනකොට අංශුන්ගේ චාලක ශක්තිය වැඩි වෙලා සක්‍රීය ශක්තිය ඉක්මවන ලද අංශු ප්‍රමාණය වැඩි වී ඒවා අතර සිදුවන සංඝටන සංඛ්‍යාව වැඩි වී ඒවා අතර සිදුවන සංඝටන සංඛ්‍යාව වැඩි වී හරි උචිත දිශාවට සිදුවන ගැටුම් සංඛ්‍යාව වැඩි වී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වී
උෂ්ණත්වය සෑම සෙල්සියස් අංශක 10කටම ශීතතාවයේ දෙගුණයක් විතර වෙනවා. දෙගුණෙම කියන්නේ ඒක එහෙම වෙන්න පුළුවන්. පුරෝගතන. කියන්නේ ඔයා බලාපොරොත්තු වෙනවා පුරෝගතන කියන්නේ කලින් කියනවා කියන්නේ. පුරෝගතනය කරනවා කියන දෙයක් පිළිබඳව කලින් කියනවා. එහෙම වෙයි. දැන් ඔයා බලාපොරොත්තු වෙනවා මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ආසන්නව දෙගුණයක් වෙයි. දැන් වෙන ගානවා වගේ දැන් උදාහරණයක් විදිහට මේ පළවෙනි එක ගන්නකො. මෙතන උෂ්ණත්වය 10කින් වැඩි කළොත් මේක මේ වගේ දෙගුණයක් විතර වෙයි. ඊළඟට උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් වැඩි කරපුවාම පෙළ කියන එක යාන්ත්‍රණය මතයි රඳා පවතින. ඒ ප්‍රතික්‍රියාවක අංශු ගැටෙන විදිය මතයි ඒක රඳා පවතින. ඒක උෂ්ණත්වය මත වෙනස් වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය උෂ්ණත්වය මත වෙනස් නොවේ. ඒ නිසා පෙළ වෙනස් නොවේ. උෂ්ණත්වය වැඩි කරා කියලා මේවා වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබේ ශීඝ්‍රතා නීර්ණ පියවර වෙනස් වෙන්නේ නැහැ. ඔක අනිවාර්යෙන් බහු පියවර ප්‍රතික්‍රියාව. මොකද පෙළ ස්ටොයිකියෝ විදිහට සමාන නැහැ. ඊට අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේක මූලික ප්‍රතික්‍රියාවක් වෙයි කියලා. එතකොට උෂ්ණත්වය වෙනස් කළා කියලා මේකේ යාන්ත්‍රණය වෙනස් වෙන්නේ නැහැ. මේකේ ශීඝ්‍රතා නීර්ණ පියවර වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් පෙළ වෙනස් වෙන්නේ නැහැ. උෂ්ණත්වය වැඩි කරද පෙළ වෙනස් නොවේ. පෙළ වෙනස් නොවේ. හේතුවක් උනන් ඉදිරි කියනවා නම් උෂ්ණත්වය වැඩි කරාට ප්‍රතික්‍රියාවේ යාන්ත්‍රණය වෙනස් වෙන්නේ නැහැ. ඒ හින්දා ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ මේ පෙළ වෙනස් වෙන්නේ නැහැ. ගැටලු තියෙන සාකච්ඡා කරමු. ප්‍රශ්න තියෙනවා ගන්න. හරිද? එහෙනම් ඒකට හරියක් දාගන්න ඒකට හැමෝම. තවත් මේක ගැටලු තියෙනවා නම් අහන්න. තොරේ ගාන ඉවරයි. ආයෙ මම මේ ගාන අල්ලන්න බලාපොරොත්තු වෙන්නේ හරි. හොඳයි මේ පේපර් එක උන් ඒකතර ඉවරයි. ඒක ඔයා බලන්න ඔයාට ඉවරද? දැන් ඔක දාන්න රතු පෑනෙන් හරියක්. පොඩි හරියක් දාගෙන රතු පෑනෙන්. ඒ කියන්නේ ගාන හැදුවා නම් හැදුවේ මාත් එක්ක. තනියම හැදුවා නම් නිල් පාටින් දාන්න. ඔය වගේ හරි තුනක්වත් තියෙන්න ඕනේ ඔබ විභාගයට යන්න කලින්. ඊට එක ගාන තුන් වතාවක්වත් ඔයා හදලා තියෙන්න ඕනේ. හරි? අතු පාට හැර වෙනත් හරි තුනක් තියෙනවා. ඔයා තනියම තුන් වතාවක්වත් කරලා තියෙනවා. හැම ගානක්. ඒ කියන්නේ පේපර් එහෙම 10ක් 15ක් කරනවා කියන්නේ ක්ලාස් පේපර් මොකද දැනීමක් කියන්නේ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. කිසි ගැටලුවක් නැහැ. ඔව් උෂ්ණත්වය වෙනස් වෙනකොට ශීඝ්‍රතා නියතය වෙනස් වෙනවා. K පැක්ටර් K සාධකය වෙනස් වෙනවා. ශීඝ්‍රතා නියතයේ රඳාපවතින එකම සාධකය උෂ්ණත්වය. උෂ්ණත්වයේ මත ශීඝ්‍රතා නියතය වෙනස් වෙනවා. ශීඝ්‍රතා නියතය වෙනස් වෙනවා. අනිත් එකක්වත් වෙනස් වෙන්නේ ඒතකොට ශීඝ්‍රතා නියතය වෙනස් වීම නිසා තමයි පුතේ උතන දැන් මේ බලන්න මේක තියෙන්නේ. සාන්ද්‍රණය වෙනස් කරෙත් නැත්තම් මේ කියන්නේ හිතන්න. සාන්ද්‍රණය වෙනස් කරෙත් නැත්තම් පෙළ උෂ්ණත්වයේ මත වෙනස් වෙන්නේ නැත්තම් එතකොට ශීඝ්‍රතාවයේ වෙනස් වෙන්න තියෙන එකම හේතුව මොකක්ද? ශීඝ්‍රතා නියතය වෙනස් වීම. ශීඝ්‍රතා නියතය වෙනස් වීම. ඇයි? හරි. ඒක හරිනේ. මේ මෙතන ඔයා ගැටලුවක් කරගන්න එපා. OH- ගාන හොයපු හැටි. එතන ඉඳන් ඉස්සරහට ටික OH- වන එක පස්සේ තියෙන්නේ. ඒක ගැටලුවක් කරගන්න එපා. OH- වෙන එක පස්සේ තියෙනවා නේ. උඩේ OH- ගාන එතන ලියාගන්න. ඕනනම් කෙනෙකුට මට දෙන්න පුළුවන් pH කියන්නේ පුතේ ඍණ ලඝු
HVO plus සාන්ද්‍රණය. ඔයාගේ HVO plus සාන්ද්‍රණයේ ලඝු අගයේ ඍණාගය තමයි pH කියන්නේ. POH කියලා ගන්නේ ඍණ ලඝු OH minus ඕනේ නම් pH ගන්න POH 25 සෙල්සියස් වලදී 25 සෙල්සියස් වලදී pH ගන්න POH 14ක් වෙනවා. ඔන්න ඔය කියන සම්බන්ධතාවලින් තමයි මම ඔක හොයාගන්නේ. දුවාවට කියට නෙවෙයි නෙමෙයි. මේක ඕනේ නැහැ පස්සේ හම් වෙනවා. ඒ හින්දා ඕනේ නම් කොහොමද උනේ කියලා හිතනවා නම් මෙන්න මේ විදිහට තමයි එන්නේ. හරි. එල්ලි හරි ඊළඟට මම යනවා ඊළඟ අවුරුද්දේ ගන්න. ඊළඟ අවුරුද්දට යනවා 2010. 2010 අර පරිමා නියත කරන කතන්දරයක් මම ඉගෙනුවේ. ඒක අනිවාර්යෙන් මේ සතියේ හොඳට බලාගෙන ඉන්න. ඒක ඊළඟ සතියට ඕන වෙනවා. හරි. පරිමා නියත කරන කතාවක්. අර පරිමා නියත කරපුවාම මේව සාන්ද්‍රණයට සමානුපාතිකයි එහෙම කිය ගත්තේ. ඒක පොඩ්ඩක් හොඳට බලන් ඉන්න. හරි. අර වගේම කතන්දරයක් තියෙනවා. B කියලා කෙනෙක් දාලා තියෙනවා. ඔය වගුව දිහා හොඳට බලන්න. වගුව තියෙනවා නම් වගුව දිහා හොඳට බලන්න. මොනවද ඉන්නේ? එයා ළඟ ඉන්නවා දෙට බලන්න උෂ්ණත්වය දීලා තියෙනවා. x සහ y කියලා දෙන්නෙක් ඉන්නවා. b කියලා කෙනෙක් ඉන්නවා. එතකොට පුතේ ඔතන d කියන කෙනා ප්‍රතික්‍රියාවේ ඉන්න කෙනෙක්ද? නෑ. d කියන කෙනා ප්‍රතික්‍රියාවේ නෑ. පොඩ්ඩක් වෙනස් කරා. බලන්න ගිය අවුරුද්දේ ගානට වඩා මේ අවුරුද්දේ ගාන පොඩ්ඩක් විතර වෙනස් කරා. වෙනස් කරපු ගමන් ළමයි පටල ගන්න. බලන්න එතන නැද්ද අර උෂ්ණත්වයේ වෙනස් වීම නැද්ද? හොඳට බලන්න. එකම උෂ්ණත්වයේද තියෙන්නේ නැහැ. උෂ්ණත්වයේ වෙනස තියෙනව නේද? අර අන්තිම පරීක්ෂණයේ උෂ්ණත්වයේ 30 නෙමෙයිනේ. ඒ ඇයි? ඒ ඇයි එහෙම කරේ? ඒ කියන්නේ ගිය අවුරුද්දේ ළමයි අතනට හරියට උත්තර දුන්නේ නැහැ. ගිය අවුරුද්දේ ළමයි අතන හරියට අර උෂ්ණත්වයේ වෙනස් වීම කියන එක තේරුම් ගත්තේ නැහැ. ඒ හින්දා මේ අවුරුද්දේ ඒකම ආපහු චුට්ටි වෙනසක් කරලා දාලා තියෙනවා. ඒ විදියට නෙමෙයි නමුත් තියෙනවා. දැන් ඒකයි පාස් පේපර් එකේ තියෙන වැදගත්. හරි. ඒ අවුරුද්දට කලින් අවුරුද්දේ බලන්න සම්බන්ධතා බලන්න. ඒතකොට ඔයාලා දැන් තේරුම් ගන්න ඕනේ එතකොට 30 තියෙන පරීක්ෂණ ටික තියෙනවානේ. ඒ පරීක්ෂණවලදී එකම කේ අගයක් තියෙනවා. සිද්ධතා නියතය එකයි. හරි. හැබැයි අන්තිම පරීක්ෂණයේ සිද්ධතා නියතය අනිත් වලට වඩා වෙනස්. එතකොට මොකද වෙන්නේ? ඒක ගන්න බෑ අර බෙදන්න එහෙම. මොකද එතන සීඝ්‍රතා නියතේ අතන සීඝ්‍රතා නියතේ එකක් නෙමෙයි දෙකක්. පැහැදිලිද? ඔයාලා ආදේශ කරලා බෙදනකොට එහෙම ඔය ප්‍රතික්‍රියාව ගන්න බෑ. 50ක බෙදනවා 50 උෂ්ණත්වයේ සමීකරණයක් බෙදනවා නම් බෙදන්න ඕනේ කැපෙන්න සීඝ්‍රතා නියතේ කැපෙන්න නම් 51ක් එක්ක. මොකද 50 දී සීඝ්‍රතා නියතයයි 30 දී සීඝ්‍රතා නියතයයි දෙක එකින් එකට වෙනස්. හරි. පොඩක් සද්දයක් එනවා මේ ගණන් ගන්න එපා. මේ පොඩි ඉන්න අයියෙන් කෑ ගන්නවා. ඊට පස්සේ බලන්න ඔය D දාපුව දිහා. හතරවෙනි පරීක්ෂණයේ දිහායි බලන්න තුන්වෙනි පරීක්ෂණයේ දිහායි හොදට. හතරවෙනි පරීක්ෂණයේ දිහායි තුන්වෙනි පරීක්ෂණයේ දිහායි හොදට බලන්න. මොකද වෙලා තියෙන්නේ කියලා. හතරවෙනි පරීක්ෂණයයි තුන්වෙනි පරීක්ෂණයේ දිහා බලන්න. මොකද වෙලා තියෙන්නේ? හතරේ D නෑ. තුනේ D නෑ. හතරේ D තියෙනවා. එකම සාන්ද්‍රණ නේද? එකම උෂ්ණත්වය නේද? ඒක බලන්න හතරේ ශීඝ්‍රතාවයට වඩා මොදලාදී තුනේ ශීඝ්‍රතාවයට වඩා හතරේ ශීඝ්‍රතාවය ගොඩ වැඩි නේද? වැඩි නේද? එතකොට
පස්වෙනි පරීක්ෂණයේදී හැ බලන්න ඒ සාන්ද්‍රණමයි D වල සාන්ද්‍රණය වැඩි කරා. D වල සාන්ද්‍රණය වැඩි කරලා තියෙනවා. හැබැයි ශීඝ්‍රතාවය වෙනස් වෙලා නැහැ. ඒ කියන්නේ D පොඩ්ඩක් දාපුවාම ශීඝ්‍රතාවය අසාමාන්‍ය විදියට වැඩි වෙලා තියෙනවා. D වල ප්‍රමාණය වැඩි කරා කියලා D වල සාන්ද්‍රණය වැඩි කරා කියලා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ නැහැ. එතකොට D කියන කෙනා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන කෙනෙක්. එයා පොඩ්ඩක් ඇති ගොඩක් ධර්ම කියලා හැම එයා බලපෑමක් කරලා නැහැ. අන්න ඒ වගේ අයට අපි කියනවා ප්‍රතික්‍රියාවේ උත්ප්‍රේරකයක් කියලා. අපි උත්ප්‍රේරක ගැන වෙනම කතා කරන්න තියෙනවා. තාම කතා කරේ නැහැ. ඒක ඔයාලට තේරෙනවා 3 4 5 පරීක්ෂණ ටික ගත්තාම සාන්ද්‍රණය එකයි. 3 D නෑ. 4 D තියෙනවා. D දාපුවාම ශීඝ්‍රතාවය අසාමාන්‍ය විදිහට වැඩි වෙලා. හැබැයි D වැඩි කරා කියලා ශීඝ්‍රතාවය වැඩි වීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. D කියන්නේ ස්වල්ප දාපුවාම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන කෙනෙක්. ඒ වගේ අයට අපි කියනවා උත්ප්‍රේරකයා. උත්ප්‍රේරකයේ සාන්ද්‍රණය වැඩි කරා කියලා ශීඝ්‍රතාවයේ බොහෝ විට ඉහළ යාමක් සිද්ධ වෙන්නේ නැහැ. සමහර අවස්ථා තියෙනවා එහෙම වෙන. ඔය D තියෙන තැනුත් අර නිකන් තියෙන තැනුත් එක්ක බෙදන්න බෑ. එතනදී ශීඝ්‍රතා නියතේ වෙනස් වෙන්නේ නැහැ. D දැම්මා කියලා ශීඝ්‍රතා නියතේ වෙනස් වෙයි කිව්වොත් වැරදි. නමුත් ඔය D දාපුවාම D සම්බන්ධ කරගෙන එයාලා වෙනත් පාරකින් ගිහිල්ලා ඵල බවටපත් වෙන්නේ. අර සුපුරුදු පාරේ යන්නේ නැහැ. දැන් XY අනු දෙක ගෙట్లా නම් ප්‍රතික්‍රියාව ඉස්සෙල්ලා උනේ. දැන් එහෙම නැතුව D ඇවිල්ලා තමයි යොක වෙන්නේ. එතකොට එතන යාන්ත්‍රණයේ යම් යම් වෙනස් වීම් වෙන්න පුළුවන්. අර ප්‍රතික්‍රියාවක් වෙන්න පුළුවන්, වෙනත් වූ එකකුත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි D තියෙන සමීකරණ මේ උත්ප්‍රේරකයේ තියෙන ඒවායි නැති ඒවායි බෙදන්නේ නැහැ. බෙදනවා නම් බෙදන්න ඕනේ සම ඒවා. කැපිලා උෂ්ණත්ව දෙකක තියෙන සමීකරණ දෙකක් බෙදලා කැපී යාමක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ කියන්නේ මේ හිතන්නකෝ x අන y r k වතාවක් x වල සාන්ද්‍රණයේ m y වල සාන්ද්‍රණයේ m කියලා ලියලා මේකට ආදේශ කරලා උෂ්ණත්ව දෙකක දත්ත ආදේශ කරනවා කියන්නේ 30 සෙල්සියස් දී ආදේශ කරොත් ඔයා එතකොට ශීඝ්‍රතා නියතයේ K1 කියලා ගත්තොත් yn නම් 50 සෙල්සියස් වලදී R ඩෑෂ් නම් ඒක K2 එතකොට මේ අපිට බෙදුවට මේ දෙක කැපිලා බෙදුවන්න පුළුවන් නේ බෙදුවට මේ ශීඝ්‍රතා නියත දෙක කැපෙන්නේ නැහැ ඒ දෙක අසමානයි උෂ්ණත්ව දෙක ශීඝ්‍රතා නියත දෙක අසමානයි උත්ප්‍රේරක තියෙද්දිත් අපි බෙදන්නේ නැහැ. උත්ප්‍රේරක නැති එකයි තියෙන එකයි බෙදන්නේ නැහැ. එතරම් පොඩි අවුලක් තියෙනවා. එහෙනම් බෙදනවා නම් එක වගේ දෙන්නේ බෙදන්න ඕනේ. එකම උෂ්ණත්වයේ ඉන්න. උත්ප්‍රේරක නැති හෝ තියෙනවා නම් තියෙන දෙන්නේ බෙදන්න ඕනේ. කියන්නේ පළවෙනි සමීකරණ තුනෙන් තමයි ඔයා පෙළ හොයන්නේ. ඔතන පොඩ්ඩක් මේ නෝට් එක දාගන්න. මම පිළිවෙලකට කරගෙන යනවා නේද? ඔතන උෂ්ණත්ව දෙකකදී බෙදනකොට ශීඝ්‍රතා නියත කැපිලා යන්නේ නැහැ. උෂ්ණත්ව දෙකක තියෙන දත්ත ආදේශ කරලා මේ වගේ ශීඝ්‍රතා සමීකරණයකට බෙදුවට ඒවා කැපිලා යන්නේ නැහැ. හේතුව උෂ්ණත්වය වෙනස් වෙනකොට ශීඝ්‍රතා නියතය වෙනස් වෙනවා. උත්ප්‍රේරක තියෙන එකයි නැති එකයි බෙදන්නේ නැහැ. සමාන තත්ත්වයකදී කැපිලා යනවා. K කැපෙන්න නම් සමාන තත්ත්වයකදී තියෙන ඔබ දඬු සමාන තත්ත්වයකදී තියෙන ඔබ දඬු කරදරයක් අපදී වටේ පිටේ පාරවල් පරණ බඩු කාර්යෝයි චූපාන කාර්යෝයි රත්ත දිලා බදින අයයි මෝඩ ළමයි එතකොට එහෙනම් ඔයා පෙළ හොයන්න භාවිතා කරන්න ඕනේ පළවෙනි සමීකරණ තුන අනිත්ව ගත්තොත් ඔයාට කෙලවෙනවා. ඔයාට වරදිනවා. පැහැදිලිද මං කියන්නේ? එතකොට එහෙනම් 1 2 3 දත්ත තුන තමයි ගන්න ඕනේ පරීක්ෂණ
මොකද අන්තිම එක ගන්න බෑ කොහොමත් ඒක උෂ්ණත්වය වෙනස්. ඒක K අඩිය වෙනස්. උත්ප්‍රේරක තියෙනකොට ගන්නෙ නෑ. ඒක 1 2 3 සමීකරණ තුලින් තමයි ඔයා පෙළ හොයාගන්න ඕනේ. සීතල නියතේ ගන්නා ගණිතමය ප්‍රකාශනයක් x සහ y සාන්ද්‍රණ ඇසුරේ සොයන්න. ගණිතමය ප්‍රකාශනයක් ලියන්න කියලා කියනවා. r සමානයි k වතාවක් x වල සාන්ද්‍රණයේ m වෙනි බලය y වල සාන්ද්‍රණයේ n වෙනි බලය. ඕනනම් මෙතන ලියන්නේ m හා n කියන්නේ x ට සාපේක්ෂව පෙළ m y ට සාපේක්ෂව පෙළ n x. ඊට පස්සේ උන අංකයකට උත්තරේ දුන්නා. ඒ විදිහට ලියන්න පුරුදු වෙන්න. පස්සේ උව හදන්න බෑ. දෙක පෙළ හොයන්නද? පෙළ හොයන්න නම් ඉස්සෙල්ලාම මොකද වෙන්නේ? ආදේශ කරලා සමීකරණ තුනක් හදා ගන්න ඕනේ. 1.5 r එනවා 0.0.02යි. ඒකේ දාගන්න k x එනවා 1යි. මෙහා එනවා 0.5යි n m. මේක අංක 1. සමීකරණ තුනක් එකයි දෙන්නේ හොයන්න නේද? එතකොට ඊළඟ එක 0.0.01යි. මෙතන k අර්ධය මට නම් බලාගෙන දෙල කියේ. බලන්න මෙයාගේ සාන්ද්‍රණය අර්ධයක් වෙලා. අරයාගේ සාන්ද්‍රණය වෙනස් වෙලා නැහැ. මෙයා නියතයි. මොකද බලන්න මෙයා නියතයි. මෙයා අර්ධයක් වෙලා. සාන්ද්‍රණය අර්ධයක් වෙනකොට ශීඝ්‍රතාවය අර්ධයක් වෙලා. හිම් තේරුම් ගන්න අමාරු නම් සාන්ද්‍රණය දෙගුණ වෙනකොට ශීඝ්‍රතාවය දෙගුණ වෙලා. පෙළ එකයි නේද? යම් කිසි ගුණාකාරයකින් මොකද නෝට් කියවන්න. යම් ගුණාකාරයකින් සාන්ද්‍රණය වැඩි කරනකොට අනිත් සාධක නියතව තියලා ශීඝ්‍රතාවයත් එම ගුණාකාරයෙන්ම වැඩි වෙනවා. පෙළ එකයි. ඒකේ වර්ගයෙන් වැඩි වෙනවා. පෙළ දෙකයි. වෙනස් නොවේ නම් පෙළ ශූන්‍යයි. බලන්න ගියේ. ඊළඟට 0.4යි k මේක 0.5යි ඔබ බලන්න. මේක 1යි. මේ බලන්න. මෙතන මෙයා නියතයි. මෙයා දෙගුණ වෙලා ශීඝ්‍රතාවය 4 ගුණයක් වෙලා දෙගුණේ වර්ගي එහෙනම් මෙයාට සාපේක්ෂව පෙළ 2යි. බලන්න බෙදු බෙදෙයි තියෙන්නේ. කොහොමයි මේකට හුරු වෙන්නේ. එහෙනම් මෙයා බෙදනවා හැමතිස්සෙම ලෝකයේ බෙදලා වෙන්නන්නේ 1යි 2යි බෙදනවා. බිඳුවයි දෙක බෙදනවා 0.1 k එකෙන් 0.5න් k 0.5 m 0.5න් කැපිලා යනවනේ මේක කපන්න එපා. කේට කේත් කැපෙනවනේ. මේ කේට කේ කැපෙන්නේ නැහැ පුතේ. උෂ්ණත්ව දෙකක් නම්. උෂ්ණත්ව දෙකක් නම් කේට කේ කැපෙන්නේ නැහැ. එතකොට හරියන්නේ නැහැ. අසුරු කරගන්න බෑ. බෙදන්න බැරි නෙමෙයි. බෙදන්න පුළුවන් කැපෙලා යනවා. එතකොට අපිට විසුරු කරගන්න. එකම උෂ්ණත්වය තමයි කැපෙන්නේ. මේ උත්ප්‍රේරකය කියනකොට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒක උත්ප්‍රේරකෙදිත් බෑ. සමාන තත්ත්වයන් තියෙන සමීකරණ තමයි බෙදන්න ඕනේ කැපිලා යනවා. වෙන හොයන්න. නැත්තම් හරියන්නේ නැහැ. බෑ නෙමෙයි k ඕනේ ඒක. නැත්තම් සුරු කරන්නේ. කැපෙනවා. ඒක මෙතන දෙකේ මේ සමහර අයට තේරෙන්නේ නැහැ. එක බෙදීම 0.5 මේ දෙක සමානයි නේ. ඒක කොහොමද? ඒක මෙතන දෙකයි. දෙක සමානයි දෙකේ m වෙනි බලය. එහෙනම් m සමානයි 1යි. ඔය විදිහට අනිකත් බෙදන්න. බෙදුවාම ඒ කියන්නේ බෙදන්න 3ෙන් 2 බෙදන්න. 3ෙන් 2 බෙදන්න. 3ෙන් 2 බෙදලා ඔයාලට හොයාගන්න පුළුවන් බෙද 2යි කියලා. අද මොකද කෙනෙක් ඉන්නවා නම් ඩක් ගාලා බලන්න.
හරි අරවා ටික ලියා ගන්න කොහෙද දැනක ඒවා ලියා ගන්න දැන් ඔන්න අංක 2ට උත්තරේ හෙව්වා පෙර හෙව්වා අංක 3ට යනවා අංක 3 අංක 3ට යනවා අංක 3ට හරිද බලන්න එතකොට x ල සාපේක්ෂව පෙළ එක ඉන්නේ අනික දෙකේ ඉන්නේ බලන් කියන්නත් පුළුවන් දැන් ඔයාලට මේ සමීකරණයේ ශීඝ්‍රතා සමීකරණය මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා සමීකරණය එනවා මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතා සමීකරණය එනවා r සමානයි k වතාවක් a වල sorry x වල පළවෙනි බලය y වල වර්ගය විදිහට එනවා right ඔන්න ඔය විදිහට තියෙනවා දැන් මොකද කියන්නේ ඊට පස්සේ කියන්නේ x වල ආරම්භක සාහනය 0.5මද y වල ආරම්භක සාහනය දෙකයි ගන්න ඩෙසිමීටරයට කරපුවාම 20 දී ශීඝ්‍රතාවය අහනවා. එතකොට ශීඝ්‍රතා නීතිය වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. එතකොට මෙතන අපි ආදේශ කළොත් මේකට r සමානයි k වතාවක් මෙයා 0.5 තියා ගන්නවා. මෙයා 2යි කියලා මොකද කරන්නේ? අපෝඩේ කරන්නද කියන්නේ? නෑ ගණනය කරන්න කියන්නේ. මම මේ විදිහටම කරලා පෙන්නන්න නේ. එතකොට දැන් ඔයාට ඔය මොන පරීක්ෂණයද? 0.5ක් වෙන්නේ x. පළවෙනි පරීක්ෂණයද? නෑ දෙකේ. දෙක ගන්න. දෙක හොඳයි. දෙක හෝ තුන. මේක අලුත් සමීකරණයේ අංක 4. ඔයාලා දෙකේ හරි තුනේ හරි හදාගත්ත සමීකරණේ තියෙන්නේ. ඒකේ මු 0.5යිනේ. ඒක ගන්න. එතකොට බෙදපුවාම කේට කේ කැපිලා යනවානේ. එහෙම ගන්න පුළුවන්. එතකොට පුන්න එතන මම ගන්නවා දෙක පරීක්ෂණයේ සමීකරණය ගන්න. දෙක පරීක්ෂණයේ දත්ත ගන්න. දෙක පරීක්ෂණයේ මොනවද තියෙන්නේ 30 දී එකක් ගන්න ඕනේ. නැත්තම් කේ කැපෙන්නේ නැහැ නේ. තර්ක කරන්න බෑ. 0.5යි 1යි 0.04යි. 0.5යි k මෙතන 1යි වර්ගය 0.04යි ශීඝ්‍රතාවය. දැන් මේක දෙක පරීක්ෂණයේ දත්ත. දෙකද තුනද? තුනනේ තුන පරීක්ෂණයේ දත්ත. තුන පරීක්ෂණයේ දත්ත ගන්න. දෙක හෝ තුන ගන්න පුළුවන් නේ. දැන් මේ දෙක බෙදන්න. බෙදපුවාම උදේ හොදාන දෙයකට එන්නේ මොකද්ද? r. එතකොට r බෙදීම 0.004 k 0.5 දෙකේ වර්ගය k 0.5 ඒ k වර්ගය මේවා කැපෙනවා. එතකොට මෙතන දෙක බෙදීම එකේ වර්ගය කියලා ගන්න පුළුවන්. දෙක බෙදීම එකේ වර්ගය r 0.04යි 0.4යි r සමානයි මෙතන 4 දෙකේ වර්ගය 4යි 0.004යි
එතකොට මෙතන 0.0.1.6යි ශීඝ්‍රතාවය ඒකකයේ දාන්න. ඒකකයේ දාන්න. තප්පරයට ඝන ඩෙසිමීටරයට මවුල. ඕක පුතේ අපෝහණය කරන්න තිබ්බනම්. අපෝහණය කරන්න තිබ්බනම් ඔයා මෙන්න මේ විදිහට අරන් කියනවා මේ පරීක්ෂණයේ තුන පරීක්ෂණයේදී x වල තුන හා දැන් නව පරීක්ෂණයේ x වල සාන්ද්‍රණයේ වෙනසක් නැහැ. x වල සාන්ද්‍රණය නියතයි. ඒ y වල සාන්ද්‍රණය දෙගුණ වෙලා. y ට සාපේක්ෂව පෙළ දෙකක් නිසා ශීඝ්‍රතාවයේ වර්ගය වෙන්න ඕනේ. ඒක ගුණාකාරයේ වර්ගය වෙන්න ඕනේ. ඒ නිසා ශීඝ්‍රතාවය 4 ගුණයක් විය යුතුයි. ශීඝ්‍රතාවය දෙකේ ශීඝ්‍රතාවයෙන් 4 ගුණයක් විය යුතුයි. අපෝහණය කරන්න කියලා තිබ්බොත්. අපෝහණය කරන්න තිබ්බොත් එහෙම උඩ 2 හා 4ෙහි xc සාන්ද්‍රණය සමානයි. උෂ්ණත්ව සමානයි. උෂ්ණත්ව සමානයි. y සාන්ද්‍රණය දෙගුණ වී ඇත. දෙගුණ වී ඇත. y සාන්ද්‍රණය දෙගුණ වී ඇත. එතකොට y ට සාපේක්ෂව පෙළ දෙක නිසා ශීඝ්‍රතාවය දෙකෙහිම 4 ගුණයක් වෙයි. 4 ගුණයක්. ඒ පෙළ දෙක නම් ශීඝ්‍රතාවය 4 ගුණයක්. 4 ගුණයක් වෙයි. ඔන්න ඔය විදිහට අපෝහණය. ඒක ගණන් හදන්න බෑ. මේකෙන් අල්ලගන්න මේ කඩපාඩම් කරන්න නෙමෙයි කියලා මේකෙන් අල්ලගන්න ඕනේ. යම් කිසි තැනක උදාහරණ ශීඝ්‍රතාවයක් හොයන්න කියලා තිබ්බොත් අර පරීක්ෂණ දත්ත භාවිතා කරලා තව මේ සාන්ද්‍රණ දීලා තියෙනවා නම් මෙන්න මේ විදිහට මේ සමී පරීක්ෂණයේ තියෙන සමීකරණය මේකයි බෙදලා අපිට ශීඝ්‍රතාව අර පෙළ හොයන්න වගේම මේක ශීඝ්‍රතාවය හොයන්න භාවිතා කරන්න පුළුවන්. මේකට දෙවිදියටම ලියාගන්න. පන්ති යොරුනාව දාන්න මෙසේජ් එකක්. ඇයි ඔය ආරම්භක ශීඝ්‍රතාවය කියන්නේ? කාලයත් එක්ක අපි දන්නවා සාන්ද්‍රණය වෙනස් වෙනවා. සාන්ද්‍රණය අඩු වෙනවා. එතකොට ශීඝ්‍රතාවයත් මොකද වෙන්නේ? අඩු වෙනවා. ශීඝ්‍රතාවයේ සාන්ද්‍රණය ශීඝ්‍රතාවයට බලපානවා නම් කාලයත් එක්ක සාන්ද්‍රණය අඩු වෙනවා නම් ශීඝ්‍රතාවයත් අඩු වෙනවා. එතකොට ආරම්භයේ ශීඝ්‍රතාවයට වඩා කාලයත් සමග ශීඝ්‍රතාවයේ අඩුවීමක් වෙනවා. D වල කාර්යභාරය ප්‍රතික්‍රියාව උත්ප්‍රේරණය ප්‍රතික්‍රියාවේ උත්ප්‍රේරකයක් වේ. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරන කෙනෙකුට අපි කියනවා ප්‍රතික්‍රියාවේ උත්ප්‍රේරකය. හැබැයි එයා ප්‍රතික්‍රියකවලවත් පළවලවත් නැහැ. ඒ කියන්නේ එයා වැයවීමක් නැහැ. කොහොමද වෙන්නේ කියලා බලමු. එතකොට D උත්ප්‍රේරකය වේ. D මෙම ප්‍රතික්‍රියාවේ උත්ප්‍රේරකය වේ. D මෙම ප්‍රතික්‍රියාවේ උත්ප්‍රේරකය වේ. හතර හරි පහ කොටස නම් බලන්න පොඩි ගැටලුවක්. පහ කොටස ඒක තමයි උත්ප්‍රේරක කරේ නැති හින්දා උත්ප්‍රේරකයේ පුතේ කරන්නේ ඒක මම පස්සේ එතකොට ඇදලා පෙන්නන්න. ඒක පොඩි හිස්තරක් තියමු. ඒක උත්ප්‍රේරකයේ කරන්නේ සක්‍රීය ශක්තිය අඩු මාර්ගයකින් එයාව ඵලය කරා ගෙනියන.
උත්පීඩකයේ විසින් කරන්නේ සක්‍රීය ශක්තිය අඩු මාර්ගයකින් එයා ඵලයේ බවට පත් කරනවා. උදාහරණයක් මේක බලන්න. මෙන්න මේ දෙන්න තියා බලන්න. මෙන්න මේ දෙන්න ප්‍රතික්‍රියා කරනවා. මෙන්න මේ දෙන්න ප්‍රතික්‍රියා කරනවා. I2 සහ මොන බලන්නේද? සල්ෆේට් බවට පත් වෙනවා. මේ දෙන්නම ඍණාත්මක ගුණ දෙකක් නේ. එතකොට මේ දෙන්නට එකක් එක ළඟට එන්න අමාරුයි. මොකද මේ දෙන්න අතර විකර්ෂණ බලය තියෙනවා. ඒ දෙන්න විකර්ෂණය කරන්න උත්සාහ කරනවා. එන්නේ ළඟට ප්‍රතික්‍රියා කරනවා දෙන්න ඒවට එන්න බෑ ළඟට. ඒතර මෙන්න මේ වගේ අපි ඕක තමයි මැංගනීස් දර දෙක හරි Fe දර තුන හරි දානවා. Fe දර තුන දෙක හරි දානවා. දාපුවාම වෙන්නේ මෙයත් එක්ක ප්‍රතික්‍රියා කරනවා. එයත් එක්ක ප්‍රතික්‍රියා කරලා Fe දර තුන වෙලා සල්ෆේට් බවට පත් වෙනවා. හරි. ඊට පස්සේ මෙයා Fe දර තුන I- එක එකතු වෙලා I2 බවට පත් වෙනවා. ආයේ Fe දර දෙක හැදෙනවා. Fe දර දෙක ආපහු හැදුණා. එතකොට ඇත්තටම ප්‍රතික්‍රියා කරන දේ මෙතන මේ ඩයිසල්ෆේටයයි පෙරොක්සයිඩ් ඩයිසල්ෆේටුයි I- උයි නෙමෙයි ප්‍රතික්‍රියා කරන්නේ. වෙනත් කාලකින් අදාළ ඵලයකටපත් වෙලා තියෙනවා. ඊට වඩා සක්‍රීය ශක්තිය අඩු මාර්ගයකින් දැන් මේ විතර මේ දෙන්න ප්‍රතික්‍රියා කරලා ගියේ මෙහෙම පාරකින් නම් මෙයාලා ඊට වඩා අඩු පාරකින් ගෙනියන. එතන පියවර එකයි නෙමෙයි දෙකයි. එතකොට ඔන්න ඔයගේ වෙන පාරකින් ගෙනියන. ඒක අපි දන්නේ නැහැ ඉතින් පියවර කීයක් තියෙද කියලා. ඔන්න ඔයගේ වෙන පාරකින් ඒක ගෙනියන. ඔව් තමයි ඔය සිද්ධ කරන්නේ. දැන් මම ඉන්නේ. ඔයාලා ලේසි පාරකින් ගෙනියන. එතකොට මේ වෙලාවේ උන පරණ පාරේ යන කට්ටිය ඉන්නවා. හරි එතකොට උත්පීඩකය කරන්නේ සක්‍රීය ශක්තිය අඩු මාර්ගයක් ප්‍රතික්‍රියාවට හොයලා දෙන්න. ඒ පාරේ යන්න කියනවා. මෙතන දැන් තනි පියවරක් නිසා තනි පියවර වල යනවා නම් හරි. මේක මම ගත්ත උදාහරණයක්. එතකොට මේක දැන් උත්පීඩක නැතිකොට උත්පීඩක තියෙනකොට මෙහෙම අඩු මාර්ගයකින් යනවා. තව ටිකක් අපි කතා කරමු උත්පීඩක කතා කරනකොට. හරි ඇයි ඊට බලන්න ඊළඟ ප්‍රශ්නේ තියෙන ඒක අරගම තමයි කපටිකමට අහලා තියෙන්නේ අර කියන තේරෙන්නව නැති වෙන්න උන් ඒක අහලා තියෙන බාටු ඔය හයවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ අර ප්‍රශ්නේමයි කපටිකම එනේ ඒක කියලා ළමයාට තේරෙන්නේ නැති වෙන්න අහලා තියෙනවා මොකද ළමයා එතන දැනුම දුර්වල වෙලා තියෙනවා ගිය අවුරුද්දේ ඒතර අන්න එහෙම තමයි මේ පේපර් හැදෙන්නේ මේ නැටුවයි කියලා පේපර් ලියුවයි කියලා හරියන්නේ නැහැ. ක්‍රමයක් තියෙනවා ඒකට. ඕන වැඩක් කරන ක්‍රමයක් තියෙනවා. දුවන් මන්දාල දිව්වා කියලා එහෙම අරමුණක් නැතුව දිව්වා කියලා ඒක හරියන්නේ නැහැ. එතකොට දැන් ඔයා බලන්න ඔයාගේ පස්වෙනි පරීක්ෂණයේදී එයා කියන්නේ කීයයිද? තුන පරීක්ෂණයේදී හැත් බලන්න. තුන පරීක්ෂණයේ පස්වෙනි පරීක්ෂණයේදී හැ බලන්න මොකද්ද වෙනස් වෙලා තියෙන්නේ? සාන්ද්‍රණ එකයි නේද? උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 20ක් වෙලා නේද 20කින් වැඩි වෙලා නේද ශීඝ්‍රතාවයේ කී ගුණයක් වෙලාද ශීඝ්‍රතාවයේ 4 ගුණයක් වෙලා තියෙනවා හරිය මම කියන්නේ සෙල්සියස් අංශක 10කට දෙගුණයයි කියලා 30කට 4 ගුණයක් වෙනවා එතකොට 3 හා 5 පරීක්ෂණවලදී x සහ y වල සාන්ද්‍රණ සමානයි ආරම්භක සාන්ද්‍රණ සමානයි ආරම්භක සාන්ද්‍රණ කියන්නේ කලවම් වෙච්ච විගස මම එළියේ තියෙනවා නෙමෙයි විස කරපු විගස සාන්ද්‍රණ සමානයි 3 සහ 5 පරීක්ෂණවලදී x සහ y ගේ ආරම්භක සාන්ද්‍රණ සමානයි තුන්වෙනි පරීක්ෂණයට වඩා පස්වෙනි පරීක්ෂණයේ සෙල්සියස් අංශක උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 20කින් වැඩි ශීඝ්‍රතාවය තුන්වෙනි පරීක්ෂණයට වඩා පස්වෙනි පරීක්ෂණයේ 4 ගුණයකින් වැඩි ඔබ සිද්ධ වෙලා ඔය සිද්ධ වෙච්ච දේ දැන් ඔය සමහරවිට හරි දැන් හේතුව දෙන්නේ නැහැ ඒ සිද්ධ වෙච්ච දේ මං කියේ මේක හේතුව උෂ්ණත්වය වැඩි කරන විට අංශුන්ගේ චාලක ශක්තිය වැඩි වෙලා සක්‍රීය ශක්තිය ඉක්මවන ලද අංශු ප්‍රමාණය වැඩි වෙලා හරිනවා ගැටුම් වැඩි වෙලා උචිත දිශාන දිශිනුනේ ගැටුම් වැඩි වෙලා ශීඝ්‍රතාවය වැඩි අර උඩ කෑල්ල මැදක් ගමනේ වැඩි වෙන කතාව තේරෙනවා ඔව් පොඩ්ඩක් වඩා හොඳ උත්තරයක් අපි ලියන්න ඕනේ
සාන්වන නියතයි ආරම්භක සාන්වන වෙනස් වෙලා නැහැ. ශීඝ්‍රතාවය 4 ගුණයක් වෙලා උෂ්ණත්වය දෙකම යන්නේ 20කින් වැඩි වෙනවා. මේකට හේතුව උෂ්ණත්වය වැඩි කරනකොට ප්‍රතික්‍රියක අංශුන්ගේ චාලක ශක්තිය වැඩි වෙලා අංශු අතර ගැටුම් වැඩි වෙලා උචිත දිශාවට සිදුවන ගැටුම් වැඩි වෙලා ශීඝ්‍රතාවය වැඩි වීම. ඔන්න පැහැදිලි කරලා දුන්නා. හරිද? සෙල්සියස් අංශක 10කට දලව දෙගුණයක්. 20කට 4 ගුණයක් වෙනවා. පැහැදිලි නේද? ගැටලු තියෙනවා නම් අහපල්ලා. ප්‍රතිපන්ති කරනවම කම්මැලි වැඩක් බං. සීම ප්‍රශ්නයක් අහන්නේ ඌ නොදකින් කියලා හිතෙනවා. ඇත්තටම දැන් මට තිත්ත වෙලා තියෙනවා මේ පන්ති නවත්තලා දාන්න කියලා ඉන්නේ. සමහර ළමයි ඉන්නවනේ එක පන්තියකට විතරක් යන. ඔය දෙකකට යනවා නම් මම ඒකට ඵලයල්ලා එන්න එපා. අවංකව. පන්ති දෙකකට එහෙම යනවා නම් ඒ පන්තියේ ඵලයල්ලා. කොයි පන්තියෙත් එකනේ බං උගන්වන්නේ. හරි. ඊළඟ එක හැදුවද ඊළඟ එක නම් පුතේ හදන්න පුළුවන් කිසි කේවක් නැහැ. ඕකේ ඔය තුන්වෙනි කොටස නම් හදන්න තාම බෑ. මොකද සමතුලිතතාවය කරලා නැති නිසා. සමතුලිතතාවය කරලා නැති නිසා. තමන්නේ මම හදන්න. තුන්වෙනි කොටස තියන්න. ඒක රවුන්ඩ් කරන්නකෝ. ඔය B ඒ කියන්නේ 2011 7 B එකේ තුන්වෙනි කොටස රවුන්ඩ් කරා. තුන්වෙනි කොටස කියන්නේ අර ලොකු තුන්වෙනි කොටසක් තියෙන්නේ. 1 2 3 4ට පස්සේ යාන්ත්‍රණය කරන්නේ උපකල්පනය කරන්නේ කියලා ඒක රවුන්ඩ් කරා. ඒක පස්සේ උත්තේරක ගැන තව පස්සේ කතා කරමු. තව සති දෙක තුනක් කරනකොට පාඩම ඉවර වෙයි. හලෝ ජයවිලා. එමෙසි ටිකක් කරනවා. ඊළඟ එක ගමු. ඊළඟ ගාන ගමු. ඊළඟ ගාන. B දී ඇති ප්‍රතික්‍රියාවක් සඳහා ආරම්භක ශීඝ්‍රතාවය හා මධ්‍යම ශීඝ්‍රතාවය යන පද අර්ථ දක්වන්න. අපුතේ ආරම්භක ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද? ප්‍රතික්‍රියාව ආරම්භයේදී තියෙන ශීඝ්‍රතාවය. මධ්‍යම ශීඝ්‍රතාවය කියලා කියන්නේ මොකක්ද? යම්කිසි කාලාන්තරයක් තුලදී අර සාන්වන වෙනස බෙදනවා කාලය. ඒ නේද? කොහොම හරි ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද? ඒකක කාලයකදී සිදුවන සාන්ද්‍රණයේ වෙනස. හැබැයි ඔබ ස්පෙලියුම් තියෙන බෙදන්න ඕනේ. හරි දැන් උතන කොහොමද කියන්නේ තුන ආරම්භක ශීඝ්‍රතාවය? ඒ කියන්නේ ප්‍රතික්‍රියාව පටන් ගන්නකොට ප්‍රතික්‍රියා කරන වේගය තමයි ආරම්භක ශීඝ්‍රතාවය කියන්නේ. ඉතින් අපි උඩ ලියන්නේ ප්‍රතික්‍රියාව ආරම්භයේදී පටන් ගන්නකොට ප්‍රතික්‍රියාව ආරම්භයේදී ඒකක කාලයකට ප්‍රතික්‍රියාවක් මේ ඒකක කාලයකදී ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය ප්‍රතික්‍රියාව මා ඒකනේ පැහැදිලි මදි වාගේ නේ කියන්නේ මොකද්ද වා දැන් පටන් ගන්න දැන් ඔයා මීටර් 100 දුවනවා කියනකො ඔයා හැම 100ම එක වේගෙන් දුවන්නේ නැහැ නේ මට අගදි වේගය වැඩි වෙයි මුලදි වේගය වැඩි වෙයි එහෙම එකක් තියෙනවා දැන් මුලදී පටන් ගන්නකොටම යම් කිසි කුඩා කාලයකදී වාගේ දුර බෙදෙනවා කාලේ අන්න එතකොට මොනවාගේ ආරම්භ අන්නේ වගේ පටන් ගන්නකොට ඔයාගේ තියෙන වේගය ඒකක කාලයකදී සිදුවන සාන්ද්‍රණ වෙනස ප්‍රතික්‍රියාව ආරම්භයේදී ඒකක කාලයකදී සිදුවන සාන්ද්‍රණ වෙනසට අපි කියනවා ආරම්භක ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියාව ආරම්භ වෙලා කුඩා කාලයක් වෙනකම් මධ්‍යන්නේ ඔකට සමානයි ওই දෙක සමාන කරන එකට අපි කියනවා ආරම්භක ශීඝ්‍රතා ක්‍රමය උත්තරේ වෙන්න මොකක්ද ප්‍රතික්‍රියාව ආරම්භයේදී
ඒකක කාලයකට සිදුවන සාන්ද්‍රණයේ වෙනස. ඒකක කාලයකට සිදුවන ඉතින් කාලය ඒකකයක් කියන්න ඕනේ නැහැ. සාන්ද්‍රණ වෙනසක් කරන් කාලයෙන් බෙදලා ගන්න. ඔක හොයන්න පුළුවන් අර සීඝ්‍රතා සමීකරණයට ආදේශ කරලා. හරි? ඊළඟට මධ්‍යම ශීඝ්‍රතා යම් කාල අන්තරයක් තුලදී හොයන විදිය වෙනස්. යම් කාල අන්තරයක් තුලදී ඒකක කාලයකදී සිදුවන සාන්ද්‍රණ වෙනස. යම් කාල අන්තරයකට ඒකක කාලයකදී සිදුවන සාන්ද්‍රණ වෙනස මධ්‍යම ශීඝ්‍රතා. හොයන විදිය ලියන්න එපා. හොයන විදිය දැන් මෙහෙම හොයලා සාන්ද්‍රණ වෙනස කාල දෙකකදී සාන්ද්‍රණය අතර වෙනස අරගෙන කාලයෙන් බෙදලා ගන්න එක. ඒක තමයි හොයන විදිය. ඒ හොයන විදිය නෙමෙයි උතන්ට ලියන්න ඕනේ. මොකද්ද මේක කියලා ලියන්න. ඒ කාලාන්තරය ඇතුළත ඒකක කාලයකට සිදුවන සාන්ද්‍රණ වෙනස. පැහැදිලිනේ? මම කියවනේ මේ එයි මම කිව්වේ ආරම්භක ශීඝ්‍රතාවය, මධ්‍යම ශීඝ්‍රතාවය, තත්කාල ශීඝ්‍රතාවය. ඒ යම් මොහොතකදී ඒකක කාලයකට සිද්ධ ඒක අර ස්පර්ශ කියනවා ගත්තේ. හරිද? නැත්නම් ඒ සාන්ද්‍රණයේ ශීඝ්‍රතා සමීකරණයට ආදේශ කරලත් පුළුවන්. ඒ අවස්ථාවේ සාන්ද්‍රණයේ ශීඝ්‍රතා සමීකරණයට ආදේශ කරලත් පුළුවන්. ඒක තේරෙනවා නේද? හොඳට තියරි පිළිබඳව කටපාඩම්කින් තොරව හොඳ අවබෝධයක් තිබ්බොත් තමයි ප්‍රශ්න වලට සාර්ථකව උත්තර ලියන්න පුළුවන්. දැන් එහෙන් මේන් අර ඔක්කොම කටපාඩම් කරගෙන හිටියා කියලා උත්තරයක් ගොනු කරගන්න බෑ. ඒකයි විභාගේ හොඳට තියරි දානවා මේ තියරි කටපාඩම් කරලාට එයාට හොඳ සාමර්ථ්‍යයක් ගන්න බෑ. කොච්චර කරත් බහුවර්ණ 30න් එහාට පයින්නේ නැහැ. දැන් ඉන්නවා. තාම 35 වෙන ඉන්නවා. කොච්චර try කරත් අර කියන ක්‍රමයට කරන්නේ නැහනේ. ඒ ක්‍රමයට කරන්නේ නැති හින්දා එතනින් එහාට වර්ධනයක් නැහැ. දැන් එක තැන හිටලා. 30 ගෙනා 30ෙමයි 35 ගෙනා 35ෙමයි සාපේක්ෂව හොඳ ඇති. නමුත් මේ ක්‍රම අල්ලගත්තොත් ඊට වඩා අනිවාර්යෙන් වැඩි වෙනවම තමයි. ඕන දුර්වල කෙනෙකුට මේ ක්‍රමේ ෆලෝ කරොත් කරන්න පුළුවන්. වැඩි තියෙන්නේ කරන්නේ. හරි ඊට පස්සේ යනවා ඔන්න ABC සුපුරුදු මේ වේක සුපුරුදු ගානක් අර උඩ එක විතරයි පොඩ්ඩක් වෙනස්. ඔගේ තුන්වෙනි කොටස පොඩ්ඩක් වෙනස්. අන්න දැන් ඊළඟ අවුරුද්ද ඒක වෙනස් වුණා. ආය අර කැහුවේ නැහැ. ඒ කියන්නේ උන් සාර්ථක උත්තර දීලා ඊළඟ අවුරුද්ද. ඉතින් ඒක පස්සේ ගිහිලා ආය උෂ්ණත්ව කතාව ඇවිල්ලා නැහැ. ඊට පස්සේ ABC තියෙනවා. ABC කියලා තුනක් තියෙනවා. ABC කියලා තුනක් තියෙනවා. එතකොට ගණිතමය ප්‍රකාශනයක් ලියන්න කියනවා ABC තුන් දෙනාව සම්බන්ධ කරගෙන. R සමානයි කියලා තාවා. A වල සාන්ද්‍රණයේ x වෙනි බලය, B වල සාන්ද්‍රණයේ y වෙනි බලය, C වල සාන්ද්‍රණයේ z වෙනි බලය. මොන ගණිතමය ප්‍රකාශනයක් ලියුවා. ඊට පස්සේ පෙළ හොයන්න. එහෙනම් අංක දාන්න ඕනේ හරියට. අංක හරියට දාන්න ඕනේ. ABC එක් ප්‍රතික්‍රියකයට සාපේක්ෂව පෙළ සුපුරුදු පරිදි ආදේශ කරන්න බෙදන්න ඒවා ඒ ආකාරයටමයි තියෙන්න ඕනේ. මම ආය ආදේශ කරන්න ඕනේද බෙදන්න ඕනේද? ABC පළවෙනි එකේ දෙකයි බෙදපුවාම පුතේ ඔයාලට හොයා ගන්න පුළුවන් ශීඝ්‍රතාවයේ දෙගුණයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒට සාපේක්ෂව පෙළ එක ආවද? ඒට සාපේක්ෂව පෙළ එක ඉන්නේ. ඈ? බෙදන්න ඕනේද? හරි අද උනාලි කෙනෙක් කියනවා බලමු මුල් කරන් ටිකනේ. පරීක්ෂණයක් දත්ත මේකේ ආදේශ කරනවා. එහෙම ලියන්න ඕනේ ඈ. පරීක්ෂණ එක පරීක්ෂණයේ දත්ත එකෙහි ඉහත සමීකරණයේ ආදේශය එතකොට මෙතන ආදේශ කරපුවාම එයාට එනවා ශීඝ්‍රතාවයේ පැටලෙයි 8 වැඩි කිරීම 10 ඉන්න 4යි k a වෙනුවට 0.1යි මේකත් 0.1යි මේකත් 0.1යි පෙර දාගන්න x y z මේක අංක 1 එලෙසින්ම කියලා ගන්න එලෙසින්ම
ඉතිරි පරීක්ෂණ දත්තද ආදේශ කිරීමෙන් ඉතිරි පරීක්ෂණ දත්ත ආදේශ කිරීම ඉතිරි පරීක්ෂණ දත්ත ආදේශ කිරීම එතකොට ආදේශ කරමු එකක් 1.6 ඔන්න උතන බෙදා ගන්න අමතක වෙයි වැරදි මේ බල දෙක වෙනස් මේක හදා ගන්න පුතේ 0.8 කියන නැත්නම් මේක හදා ගන්න 16 වෙනි කිරීම 10 කියලා ලේසි එතකොට බෙදාන්න ලේසි නැත්නම් ඔයාලට පැටලෙයි එකක් විතරක් ඒ දුන්නෙත් ඇයි ඕම් කරන්න ඕන කමක් මොකද මිසුන්ට ආවේ ඕක හරි ඕක දෙක හරියට නෙමෙයි ඕක දෙන්න තිබ්බනේ පුතේ ඕන්න මේ 0.8 වැඩි කිරීම 10 අතර වෙන අගයන් දෙකක් දැන් තිබ්බනේ ඇයි ඕක දුන්නේ ඕක වැරදුනොත් ඔය ගන්න වරදිනවනේ ඔය බෙදීම වැරදුනොත් ඒ ගන්න වරදිනවා එතකොට එකම බලයකට හදාගන්න. එකම බලයකට හදාගන්න. ඒක ට්‍රික්ස්. ඒක වැරදුනත් ළමයට වරදිනවා. එතකොට මෙතන හොඳයි ඔයා 16 වැඩි කිරීම 10කට 4 කියලා ලියන එකේ. මේක වෙනස් මෙතන වෙනස් කරගන්න. 0.8 වැඩි කිරීම 10කට 3යි කියලා වෙනස් කරගන්න. එතකොට ලේසි. K 0.2 x 0.1 y 0.1 ඉස්සර දැන් අපි පේනවා වඩ මේ කැපිලා යනවා මෙතන විදුපුවම භාගය වෙනවා මෙතන විදුපුවම භාගය වෙනවා පෙළ එකයි. පෙළ එකයි. එක දෙකෙන් ගන්න පුළුවන් පෙළ එකයි. 1යි 2යි බෙදන්න. 1යි 2යි බෙදන්න එතකොට ඔයාට හොයා ගන්න පුළුවන් x ඊළඟ තුන්වෙනි සමීකරණය ගත්තොත් එහෙම 3.2 වෙලා දෙගුණයක් වෙලා බලමු කොතනද ආය වෙනස් වෙලා තියෙන්නේ කියලා. මේකට සාපේක්ෂව මේක දෙගුණ වෙලා මේකට සාපේක්ෂව මේක 4 ගුණයක් වෙලා ඈ. කවුද වෙනස් වෙලා තියෙන්නේ බලමු. 0.2යි 0.2යි. අවු 0.2යි මුත් 0.2යි. මෙතන ඒකමයි මෙතන දෙගුණ වෙලා මෙතන දෙගුණ වෙලා මූ 0.1යි. අවු වෙනස් වෙලා නැහැ මූ දෙගුණ වෙලා. එතකොට අයිත්‍ය උන්නියටයි මූ දෙගුණ වෙලා එහෙනම් දෙක බෙදන්න 3ෙන් එතනින් ඔයාලට හොයා ගන්න පුළුවන් y 1යි. ශීඝ්‍රතාවය දෙගුණ වෙනවා සාන්ද්‍රණය දෙගුණ වෙනකොට අනිත්ව නියත නිසා. අනිත්ව නියතයි. ඒ නැත්තම් මම ගන්නෙ 4 ඒකමයි අන්න ඔන්න ඉව තියනවා නම් තේරෙනවා ඉවක් එහෙම තියනවා නම් තේරෙනවා මේ පුද්ගලයාට අඩේ මේක 0.1යි. හරි ඒක වෙනස් වෙනවා. මේකත් 0.1යි. ඈ මේකත් 0.1යි. y මේක 0.2 වෙලා. ඒක හොඳ කාත් එක්කද පුතේ? මේ දෙක දිහා බලන්න. මේ දෙක දිහා බලන්න. 1යි 4යි දිහා බලන්න. හැමතිස්සෙම බෙදනකොට තියෙන ලොකු එකෙන් පොඩි එක සීඝ්‍රතාවයේ ලොකු එකෙන් පොඩි එක බෙදන්න. ඒක හොඳයි. 4 ගුණයක් වෙලා. සාන්ද්‍රණය දෙගුණ වෙලා. සාන්ද්‍රණය දෙගුණ වෙලා. සීඝ්‍රතාවයේ 4 ගුණයක් වෙලා. අනිත් ඒවා නියතයි. එහෙනම් අනිත් සාධක නියතව තියලා සාන්ද්‍රණය දෙගුණ කරනකොට සීඝ්‍රතාවය 4 ගුණයක් වෙනවා නම් තව වර්ගයෙන් වැඩි වෙනවා නම් ඒකට සාපේක්ෂව පෙළ 2යි. එහෙනම් සීට සාපේක්ෂව පෙළ 2යි 1යි 4යි සම්බන්ධ කරගන්න පුළුවන්. එතකොට ඔයාට මේකේ සීඝ්‍රතා සමීකරණය එනවා R සමානයි කීවතාව. A වල සාන්ද්‍රණය B වල සාන්ද්‍රණය C වල සාන්ද්‍රණය වර්ගය. සීඝ්‍රතා සමීකරණය. ඔන්න අංක 3ට උත්තර. අංක 3ට උත්තරේ. A හා B යන එක් විශේෂයේ සාන්ද්‍රණ වෙනස් නොකර C සාන්ද්‍රණය 3 ගුණයකින් වැඩි කරේ නම් අන්න බලන්න ඒ ඉස්සෙල්ලා අවුරුද්දේක නෙමෙයි දැන් තියෙන්නේ කියලා. බලන්න ගියාට කලින් අවුරුද්දේ 2010 එකේ අර කෑල්ලක් නෙමෙයි දැන් අර ඒක කිව්ව මෙච්චරක් වෙනකොට දැන් අර දෙකක් වෙනකොට සීඝ්‍රතාවය කීයද කියලා හොයන්නේ. ඒක සම්බන්ධ වෙලා ඉන්නේ. ඒක නෙමෙයි දැන් මේ තියෙන්නේ. ඒක චුට්ටක් ඩෙවලොප් කරලා ඌ අගයක් දීලා නැහැ. ඉතින් 2 ස්පීඩ් මොකද කියලා දුන්නා. ඒක ආදේශ කරලා ඔයා ගාන හැදුවා. දැන් 3 ගුණයක් කියලා ඔයාලට දෙනවා. ඔයාගේ ගණිතයේ හැකියාව බලන්න. ඒක මම අපෝහණය කරන විදිහකුයි දෙකක් කියලා දුන්නා. AB එක විශේෂයේ සාන්ද්‍රණ වෙනස් නොකර. දැන් ඔයාලට පරීක්ෂණයක් නැහැ. ඔයා දන්නවා මේ. AB සාන්ද්‍රණය ගණිත විදිහට හදන්නත් පුළුවන්. මම එහෙම හදලා පෙන්නන්නම්. එඩි හරියදී. එඩි ඕන කෙනෙකුට දැන් පුළුවන්. right
ඒක මොන බලන්න. අර මම හැමදාම කියලා දුන්න දේවල් විදිහට හැටි බලන්න. AB සාන්ද්‍රණය නියතයි. සීවර සාන්ද්‍රණය විතරක් දෙගුණ කරනවා. අවබෝධයෙන් ඉන්න ඕනේ. ගණන් ගොඩක් හැදුවට වැඩක් නැහැ. ඔහේ අවබෝධයක් නැතුව. ඔයා දැනගන්න ඕනේ මට හරි. මේක හරි. සුවර්. එහෙම. හරිද? මේක මෙහෙමද? අන්න ඩවුට්. ඔයා ගණන් 1000ක් හැදුවත් වැඩක්. බොක්කරම ජාලක රසායන වැදලා තියෙන්නේ. බොක්කරම ඕගනික් වැදලා තියෙන්නේ. එහෙමයි අපි උගන්වන්නේ. ඒතර ඔයා මේක හරියට අහන් ඉන්නේ. හරියට වැඩේ කරන්න. මේ ඉතින් දැන් ඕක කියනවා හරි ඉස්සරවල AB නියත කරපො. AB නියත කරපන්. A නියතයි. A සාන්ද්‍රණය නියතයි. B සාන්ද්‍රණයත් නියතයි. ඔය ඉතින් අපි කියලා දුන්නා එහෙනම් K වතාවක් A වල සාන්ද්‍රණය B වල සාන්ද්‍රණය නියතයක් K ඩෑෂ් නම් කොහොමද පුළුවන් මේ ගණිත වෙන්නේ ඈ මේ ගණිතයේ විදියට ලියන විදිය මීටරේ නැති මීටරේ තියනවද නැද්ද එතන R සමානයි K වතාව K ඩෑෂ් වතාවක් C වල සාන්ද්‍රණය වර්ගය තුන් ගුණයක් කියලා නම් ගුණයක් කියලා තේරෙනවා හරියට අවබෝධයෙන් හිටපු කෙනා දැන් එතකොට C වල සාන්ද්‍රණය A නම් R සමානයි K ඩෑෂ් වතාවක් A වල වර්ගය C වල දැන් සාන්ද්‍රණය C වල සාන්ද්‍රණය දෙගුණ කරපුවාම තුන් ගුණයක් කරපුවාම තුන් ගුණයක් නම් R ඩෑෂ් නම් දැන් සීක්‍රට K ඩෑෂ් නම් A වල වර්ගය දෙකේ තුනේ තුනයි A වල වර්ගය ඕක පටල ගන්න එපා A වර්ගය දැන් සාන්ද්‍රණය 3යි A වලම වර්ගය ඉන්නේ ඒ සාන්ද්‍රණය තුන් ගුණයක් කරනවා දැන් මේ දෙක අතර අනුපාතය කරනවා මේ දෙක බෙදමු R බෙදීම R ඩෑෂ් K ඩෑෂ් බෙදීම A වල වර්ගය මෙතන K ඩෑෂ් බෙදීම 9යි A වල වර්ගය R ඩෑෂ් සමානයි 1ට 9යි R ඩෑෂ් සමානයි 9යි R සමහරවිට මේක කියලා ගන්න බෑ මේක තේරෙන්නේ නැහැ මේ මොකද මේක තේරෙන්නේ නැහැ ඇයි අන්දෝ සංසාරයක් නේ බලන්න මොකද මේ කරේ මම ගණිතය ගෙනාව මෙතන එක වෙලාවක AB සාන්ද්‍රණය නියතයි නම් උන් නියත කරලා මේව සමීකරණයක් හැදුවා ඌ කියන දත්තය එකක් සාන්ද්‍රණය පළවෙනි අවස්ථාවේ සාන්ද්‍රණය වගේ තුන් ගුණයක් ඊළඟ අවස්ථාව දැන් A 3A කියලා ආදේශ කරා ඒක මට අයිනවා මොකක්ද දැන් ශීඝ්‍රතාවයේ මුල් ශීඝ්‍රතාවයේ වගේ තම ගුණයක් හදලා බලමු නැත්නම් මෙහෙම කියන්න පුළුවන් A හා B සාන්ද්‍රණය වෙනස් නොකර C වල සාන්ද්‍රණය තුන් ගුණයක් කරනවා C ට සාපේක්ෂව පෙළ 3 2යි ඒ නිසා ශීඝ්‍රතාවයේ එහි වර්ගයේ එම ගුණාකාරයේ වර්ගයෙන් වැඩි වෙනවා ඒ නිසා දැන් ශීඝ්‍රතාවයේ මුල් ශීඝ්‍රතාවයේ වාගේ 9 ගුණයක් වෙනවා එහෙම අපෝහණය කරන්නත් පුළුවන් කෙමිස්ට්‍රි කරන්නේ එහෙමයි ලොකු දේවල් තිබ්බද නැහැ ආසයි හිතෙනවා හරියට වැඩ කරලා තිබ්බොත් හරි මම තව ගාණක් කියනවා ඒ ගාණ මම හදලා රෙකෝඩ් එක දානවා රෙකෝඩ් එක හැබැයි පුතෝ ගොඩක් වෙලා තියන්නේ නැහැ රෙකෝඩ් එක දානවා හවස හෙට උදේ වෙනකොට ඒක අයින් කරනවා ගණන් දෙකක් කියන්නම් හරි හද යන්න ඕනේ නැතුව ඔයා හදන්න නැතුව මම හදලා වැඩක් නැහැ දෙදාස් 12 හොඳ ගාණක් තියෙනවා 10C 2012 10C 10C හොඳ ගාණක් ඒකත් දිග බලමු 10C
මම 2006 ගානක් ඇරලා ආවේ. තියලා ආවේ. ඒක ටිකක් වෙනස් නිසා මට ලබන ඉරිදට ඒක මතක් කරන්න ඕනේ. ඒසානි චේතනා මට මතක් කරනවාද ඒ ගාන? එකක් අතහැරලා ඒක මතක් මෙහෙමයි එකක් කියලා මතක් කරන්න පොඩ්ඩක් ඈ. හරිද? හා සර්. බතලයාගේ කට ඇරෙන්නේ නැද්ද? 2012 හරිනේ 10 C. 2012 10 C 2013 6 වෙනි ගානේ ඒ දෙක හදන්න ලක් මෙහෙමයි පුතේ ඕකේ දෙවෙනි ගාන මොකද්ද? ඒ ඉතින් දෙන්නේ නෝ 2013 6 හරි ඒ දෙක අඟහරුවාද උදේදී යට දානවා ඒ වෙනකොට හදලා තියාගන්න. හැබැයි රෙකෝඩ් එක ගොඩක් වෙලා තියන්නේ නැහැ. හරි. මොකද දන්නවද ඒ බලන්නේ නැහැ කට්ටිය ගොඩක් තිබ්බා. පන්ති ආපු අය දාන්න මැසේජ් එකක්. එයාලට ඒ ලින්ක් එකක් ඒකෙන් ගෲප් එකකට ජොයින් වෙන්න. නැති අයට ඒක ඕනේ නැහැ.